අපි බලමු පේපර් එකේ 18 වෙනි ප්‍රශ්නේ. රයිට්. ඒතර මෙතන දීලා තියෙන්නේ AND ගේට් එකක්. ඒතර AND ගේට් එක AB ප්‍රධානයන් දෙක එක වුණොත්, ඒ කියන්නේ ප්‍රධානයන් දෙකම එක වුණොත් තමයි මේක F1 ප්‍රතිධාන එකක් වෙන්නේ. එතකොට මේක ඇවිල්ලා O ගේට් එකක්. ඒතර O ගේට් එකේ ප්‍රතිධානය x කියලා දීලා තියෙනවා. හරි. එතකොට මේ පැත්තේ AND එකේ F1 ප්‍රතිධාන එකක් වුණා. C ප්‍රධාන එකක් වුණත්, ඒ කියන්නේ මේ ප්‍රධානයන් දෙකම එක වුණත්, නැත්නම් මේ ප්‍රධානයන් දෙකෙන් මොකක් හරි එක්කෙනෙක් එක වුණත් x කියන ප්‍රතිධාන එක වෙනවා. දැන් අපි අර A B C කියන සංඛ්‍යාංක සංඥා තුන, එතකොට මම මෙහෙම ඇඳලා තියෙනවා. මේ A කියන සංඥාව, සංඛ්‍යාංක සංඥාව 0.1 මේ විදිහට මම ඇඳලා තියෙනවා. මේ B කියන සංඥාව, මේ C ප්‍රධානයේ සංඥාව ඔයගලන්ට මෙන්න මේ විදිහට අඳින්න පුළුවන්. හරි? එතකොට මම මේක වගෝකෙන් ආපහු නිරූපණය කරනවා. ඇත්තටම වගෝකෙන් නිරූපණය කරන එක අත්‍යවශ්‍ය නැහැ. නමුත් අර හැමෝටම තේරෙන නිසා මම මේක වගෝකෙන් නිරූපණය කරනවා. එතකොට මේ 0.1 මේ රටාව මම මේක A වල ප්‍රධානය වගුවට ගන්නවා. එතකොට B කියන ප්‍රධානයත් මෙන්න මේක වගුවට ගන්නවා. එතකොට මේක AND එකක් හින්දා AB ප්‍රධානයන් දෙකම එක වෙනවා. දැන් මෙතන AB ප්‍රධානයන් දෙකම එක වෙන හින්දා F1 එක වෙනවා. මෙතනත් AB දෙකම එක වෙන හින්දා F1 එක වෙනවා. අවස්ථා දෙකයි. ඉතින් F1 එක වෙන්න පුළුවන් අවස්ථා දෙකයි. AB දෙකම එක වුණොත් තමයි F1 එක වෙන්නේ. මේක AND එකක් නේ. හරි. එතන මේ අවස්ථාව සහ මෙන්න මේ අවස්ථාවේ F1 ප්‍රතිධානය එක වෙනවා. රයිට්. දැන් අපි මෙතන O ගේට් එකේ ප්‍රතිධානයට ගියොත් මම මේක ලියනවා C ප්‍රධානය මම මේ විදිහට වගුවකින් ගන්නවා. හරි. දැන් මෙතනින් ඔයගොල්ලන්ට පේනවා දැන් මෙතන O ගේට් එකේ ප්‍රතිඵල එක වෙන්න නම් මේක එක වෙන්න පුළුවන්, නැත්නම් මේක එක වෙන්න පුළුවන්, නැත්නම් මේ දෙකම එක වෙන්න පුළුවන්. يعني කවුරු එක වුණත් මෙතන ප්‍රතිඵල එක වෙනවා. හරි. එතකොට C සහ F1 ප්‍රධානයන් දෙක තමයි මෙයාට ලබා දීලා තියෙන්නේ. බලන්න මෙතන එක වෙනවා. මේ අවස්ථාවේ මෙතන C එකයිනේ. මෙතන F1 එක වෙන හින්දා මෙතනත් එක වෙනවා. එක්සලාගය. එතකොට මෙතනත් ඇවිල්ලා F1 එක හින්දා මෙතනත් එක වෙනවා. හරි. එතකොට මෙතන C එක හින්දා මෙතන C එක හින්දා ප්‍රතිඵල එක වෙනවා. එතකොට මේක අපිට 0.1 එහෙම නෙමෙයි 0.1 අන්තිමට බිඳුව එනවා. එතකොට මෙන්න මේ විදිහේ සංඛ්‍යාංක සංඥාවක් විදිහට මේක නිරූපණය කරන්න පුළුවන්. ඉතින් බොහොම පහසුවෙන් උත්තරේ ගන්න පුළුවන්. උත්තරේ 2. උත්තරේ 2. හරි. අපි ඊළඟට ඕකේ 19 සාකච්ඡා කරනවා. 19 වෙනි ප්‍රශ්නේ. හරි. ගුරුත්ව කේන්ද්‍රය සම්බන්ධ ප්‍රශ්නයක් දීලා තියෙන්නේ. මේ පොඩි වෙනසක් තියෙනවා සාමාන්‍යයෙන් පන්තිල හදන ගාන. 19 දැන් අපි දන්නවා මේ එකම කම්බියකින් තමයි එකම තහඩු නෙමෙයි මේ වෘත්තාකාර කම්බි තියෙන්නේ. එකම කම්බිය තමයි එක එක අරය සහිත වෘතවල නවලා තියෙන්නේ. එතකොට වෘතයක පරිධිය c සමානයි 2πr. හරි. එතකොට පරිධියේ දිගයි අරයයි සමානුපාතිකයි. ඒ වගේම ස්කන්ධය දිගට සමානුපාතිකයි. නැත්නම් පරිධියේ දිගට ස්කන්ධය සමානුපාතිකයි. ඒ කියන්නේ මේ කම්බි වල ස්කන්ධය කෙලින්ම අරයට සමානුපාතිකයි. නිකම්ම ගන්න පුළුවන් සමීකරණ මොකද ලියන්න ඕනේ නැහැ. හරි. මොකක් අපි හිතමු නිකන් මොකක් හරි. හරි. සෙන්ටිමීටර් 10ක් දිග කම්බියක වගේ සෙන්ටිමීටර් 20ක් දිග කම්බියක ස්කන්ධය දෙගුණයක්නේ. කම්බියේ දිග වැඩි වෙනකොට ඒ හා සමානුපාතිකව ස්කන්ධය වැඩි වෙනවා. රයිට්. එතකොට මෙහෙම ගත්තොත් මුලින්ම හරි දීලා තියෙන වෘත්තා මම මෙහෙම ගමු. x ලකුණු කරන්න. මේ වෘත්තා දින්නේ නැහැ මම. මුලින්ම තියෙන වෘත්තාකාර කම්බියේ දැන් මම වෘත්තාකාර කම්බියක ගුරුත්ව කේන්ද්‍රය හරි මැද. ඒතර මුලින්ම තියෙන වෘත්තාකාර කම්බිය අරය r. හරි මුලින්ම තියෙන වෘත්තාකාර කම්බිය අරය r. මෙහෙම තියෙනවා. මෙහෙම තියෙනවා දෙවෙනි එක. මේ පැත්තේ මෙහෙම තුන්වෙනි එක. මේ පැත්තේ මෙහෙම තියෙනවා. ඒතර මේකේ අරය r. මේක 2r. මේකත් ආපහු 3r. මේකත් ඇවිල්ලා 2r. එතකොට මේ හැම වෘත්තාකාර කම්බියකම හරිමද කේන්ද්‍රය තමයි ගුරුත්ව කේන්ද්‍රය. මම හරි මෙන්න මේ ලක්ෂය තමයි x කියලා ගන්න. මේ ලක්ෂය x කියලා ගන්න. රයිට්. එතකොට මම කෙලින්ම වෘත්තාකාර කම්බිය අඳින්න නැතුව කෙලින්ම මෙතන ලකුණු කරනවා. මෙන්න මේකේ ස්කන්ධයනේ. හරි මෙයාගේ බර mg ලකුණු කරනවා. ඒතර x වලේ නම් මෙයාගේ ගුරුත්ව කේන්ද්‍රයට තියෙන මෙන්න මේ දුර අපිට r කියලා ගන්න පුළුවන්. මෙන්න මේ දුර මම ගන්නවා කෙලින්ම r කියලා. හරි ඊළඟ වෘත්තයට આવොත් ඊළඟ වෘත්තය නේ දැන් ඒකේ අරය 2r හින්දා
නේ අරේ 2r නේ ස්කන්ධය නේ මේක අරේ r වෘත්තය වගේ 2r අරේ තියෙන වෘත්තයක ස්කන්ධය දෙගුණයක් 2m. හරි ඒතර එයාගේ බරත් මෙන්න මෙතනින් ගුරුත්ව කේන්ද්‍රයෙන් පහළට ලකුණු කරනවා මේක 2mg කියලා ලකුණු කරනවා. එතකොට මෙතන x වල ඉඳන් මේ ලොකු මෙන්න මේ අරේ දෙකක්කාර වෘත්තාකාර කම්බියේ ගුරුත්ව කේන්ද්‍රයට තියෙනවා 2r දුර. හරි මෙතන ඉඳන් දෙකක්කාර. හරි මෙන්න මෙතන ඉඳන් තියෙන දුර අපිට ගන්න පුළුවන් 2r කියන. එතකොට මෙයාව ගත්තොත් මෙන්න මේ වෘත්තාකාර කම්බිය ගත්තොත් එයාගේ ගුරුත්ව කේන්ද්‍රය හරියම දැන් x වල ඉඳන් මෙන්න මෙතනින් ගුරුත්ව කේන්ද්‍රය තියෙන්නේ එයාගේ 3m කියලා ගන්න පුළුවන්. අර 3r නම් ස්කන්ධය අරයට සමානුපාතික ස්කන්ධය වැඩි වෙන්නේ නේද? ඒක 3m ස්කන්ධය බල 3mg කියලා ගන්න පුළුවන්. එතකොට මේ දුර ගත්තොත් මෙන්න මේ දුර අපිට ගන්න පුළුවන් 3r කියලා ගන්න පුළුවන්. හරි. මේ පැත්තෙන් මෙයාව ගත්තොත් මෙයාගේ ස්කන්ධයක් 2r හින්දා 2m කියලා ගන්න පුළුවන් මෙයාගේ ස්කන්ධය. එතකොට මෙයාගේ බර ගුරුත්ව කේන්ද්‍රයෙන් පහළට 2mg ක්‍රියා කරනවා. එතකොට අපි මේක x වලින් එහා පැත්තේ x වලින් දකුණු පැත්තේ මෙහෙම 2r දුරක් ඇතින් 2r දුරක් ඇතින් එයාගේ බර ගුරුත්ව කේන්ද්‍රය හරහා පහළට බර ක්‍රියා කරනවා 2mg. හරි. මෙන්න මේ විදිහට ඔයගොල්ලන්ට අර ගුරුත්ව කේන්ද්‍ර වලින් බර ලකුණු කරලා මෙන්න මේක අඳින්න පුළුවන්. එතකොට මේ හැමදෙස්සෙන් බලන්නකො මේ දැන් x වලින් ඉඳන් අපි නිකන් හිතන්න මේ ලක්ෂ්‍ය x මෙතන මේක 2r අරේ තියෙන වෘත්තය. එතකොට මේකේ හරිමැද. හරිමැදින් බර ක්‍රියා කරන්නේ. හරිමැදින් 2mg බර ක්‍රියා කරනවා. එතකොට x වලින් ඉඳන් තියෙන දුර. හරි. හරිමැද ලක්ෂයට x වලින් ඉඳන් තියෙන දුර කෙලින්ම සමාන වෙනවා 2r වෘත්තය අරයට. දැන් බලන්න හැම වෘත්තයකම පරිධිය බලන්න මේ හැම වෘත්තයකම පරිධිය තමයි x. හරි. ඒත් එහෙම දීලා තියෙන්නේ මේ ගාන නිකම්ම සුළු වෙන. නැත්තම් මේක සංකීර්ණ වෙනවනේ. හරි. හැම වෘත්තයකම බලන්න මේ හැම වෘත්තාකාර කම්බියකම පරිධිය තමයි x කියලා අරන් තියෙන්නේ. ඒතර පරිධියේ ඉඳන් කේන්ද්‍රයට දුර හැමතිස්සෙම අරය වෙනවා. හැම වෘත්තාකාර කම්බියකම පරිධිය x කියලා අරන් තියෙනවා. ඒතර පරිධියේ ඉඳන් කේන්ද්‍රයට තියෙන දුර හැමතිස්සෙම නේ පරිධියේ ඉඳන් කේන්ද්‍රය දක්වා තියෙන දුර අරයට සමාන වෙනවා. එතකොට හැමතිස්සෙම මේක ගත්තොත් මෙතන ඉඳන් මෙතන තියෙන දුර r. මෙයාව ගත්තත් x වලින් ඉඳන් එයාගේ කේන්ද්‍රයට තියෙන දුර 2r. මෙයාව ගත්තොත් x වලින් ඉඳන් මෙයාගේ කේන්ද්‍රයට තියෙන දුර 3r. හරි එහෙම ගන්න පුළුවන්. right. එතකොට අපි හිතුවොත් මෙන්න මේ වගේ තැනකින් හරි මේ පද්ධතියේ ගුරුත්ව කේන්ද්‍රය මෙතන කියලා හිතුවොත් මේ වගේ තැනකින් ක්‍රියා කරන සම්පූර්ණ බල කොච්චරද? 3mg 2mg කියන්නේ 5mg මෙතන mg කියන්නේ 6mg මෙතන 2mg කියන්නේ 8mg. එතකොට පද්ධතියේ ගුරුත්ව කේන්ද්‍රයෙන් ක්‍රියා කරන මුළු බර 8mg කියලා ගන්න පුළුවන්. ඒ කියන්නේ මේ ගුරුත්ව කේන්ද්‍ර යා කරන රේඛාව මත හරි එක් කම්බියේ ගුරුත්ව කේන්ද්‍ර යා කරන මේ රේඛාව මත මොකක් හරි තැනක තමයි පද්ධතියේ ගුරුත්ව කේන්ද්‍රය තියෙන්නේ. ඒතර පද්ධතියේ මුළු බර ක්‍රියා කරනවා මෙන්න මේ වගේ තැනකින්. අපෙන් අහන්නේ මේ මෙතන x නේ x වල ඉඳන් පද්ධතියේ ගුරුත්ව කේන්ද්‍රයට තියෙන දුර මම මේක r නෝට් කියලා හිතන්නම්. මෙන්න මේක අහන්නේ. අපි දානවා ගුරුත්ව මූලධර්මය. හරි කෙලිම දාන්න පුළුවන් ගුරුත්ව මූලධර්මය. එතකොට අපි x වටා ගමු. මොකද x වල ඉඳන්නේ පද්ධතියේ ගුරුත්ව කේන්ද්‍රයට දුර අහන්නේ. හරි එතකොට අපි x වටා ගමු. හරි එතකොට අපි ගුරුත්ව මූලධර්මය දානවා x වටා වාමාවර්තව දාමු. x වටා වාමාවර්තව ගුරුත්ව මූලධර්මය දාමු. එතකොට පද්ධතියේ බර 8mg පද්ධතියේ බර 8mg. එතකොට පද්ධතියේ බර 8mg. ඒතර x ලක්ෂයට තියෙන දුර මේක r නෝට් කියලා ගන්නවා. ඒතර 8mg වතාවක් r නෝට්. ඒතර ඒ ගූර්ණය මේ පැත්තට නේ 8mg පහළට ක්‍රියා කරද්දී x වටා තියෙන ගූර්ණය මෙහෙම වාමාවර්තයි. හරි වාමාවර්ත ගූර්ණයක් දාන්න. සමානයි. දැන් ඕගොල්ලෝ එක එක්කෙනාව ගන්න. ඒතර මේ mg ගත්තොත් මේ පැත්තෙන් වාමාවර්ත ගූර්ණයක් ඇති කරන්නේ. මේ පැත්තට වාමාවර්ත ගූර්ණයක් ඇති කරන්නේ. ඒතර mg කින් ඇති කරන වාමාවර්ත ගූර්ණය දාන්න mg වතාවක් r. හරි. ඒතර මෙයාව ගත්තොත් 2mg එතකොට ඒකත් වාමාවර්ත ගූර්ණයක් නේ. මේක වාමාවර්ත ගූර්ණයක් ඔක්කොම වාමාවර්ත ගූර්ණ ඇති කරන්නේ. හරි මේකත් වාමාවර්ත. හරි. ඒතර 2mg මෙන්න මේ දුර 2r. මෙයාව ගත්තොත් මෙතනින් ක්‍රියා කරන 3mg බර 3mg. එතකොට මේ දුර ගත්තොත් මේ දුර 3r. ඒතර ඒකත් වාමාවර්ත ගූර්ණයක්. හැබැයි මේක අඩු කරන්න ඕන. මෙතනින් එන්නේ x වටා
මේ පැත්තේ අර කෙළවරේම තිබු වෘත්තාකාර කම්බියෙන් යන ගූර්ණය x වටා දක්ෂිණාවර්තයි. ඒතර වාමාවර්ත ගූර්ණය ධන නිසා මේ දක්ෂිණාවර්ත ගූර්ණය ඍණ වෙනවා. ඒක අපි අඩු කරනවා 2 mg 2 mg මේක 2r ගෙන් ගුණ කරා. 2r ගෙන් ගුණ කරා. හරි 2r ගෙන් ගුණ කරනවා. මෙතන m කපලා දාන්න mg කපලා දාන්න පුළුවන්. ඒතර mg හැමතැනකින්ම කපලා දාන්න පුළුවන්. ඒ වගේම r සංකේතයත් හැමතැනම තියෙනවා කපන්න පුළුවන්. R සංකේතය හැමතැනම තියෙනවා. sorry මෙතන R සංකේතය කපන්න බෑ. මෙතන R නෝට් එකේ තියෙන්නේ හරි. R සංකේතය කපන්න එපා. කැපිටල් R සංකේතය කපන්න බෑ. මොකද කැපිටල් R ඇතුලෙන් තමයි උත්තරේ ගන්න. දැන් මේක සුළු වුණාම ඔයගලන්ට එනවා R නෝට් සමානයි මේක සුළු කරලා බලන්න 4න් 5යි කැපිටල් R. හැබැයි මේ ගාන කැපිටල් R කියන එක නෙමෙයි දීලා තියෙන්නේ. සිම්පල් R අපුරක් දීලා තියෙන්නේ නේ. මේ වෘත්තවල අරය කැපිටල් R වලින් නෙමෙයි දීලා තියෙන්නේ සිම්පල් R වලින්. ඒ නිසා මම මේක කෙලිම ගන්නවා 4න් 5යි සිම්පල් R කියලා ගන්නවා. right. ඒතර මේ ගානේ භාවිතා කරලා තියෙන්නේ ගුණ මූලධර්ම. ඒතර x ලක්ෂය වටේ, ඒ කියන්නේ පද්ධතියකනේ. පද්ධතිය x ලක්ෂය වටේ පද්ධතියේ ගුරුත්ව කේන්දරයෙන් ඇති කරන නේ. පද්ධතිය මුළු බරෙන් ඇති කරන ගුරුණය. x ලක්ෂය වටේ මේ මුළු බරෙන් ඇති කරන නැත්නම් සංප්‍රයුක්ත බලය මේ බලවල සංප්‍රයුක්තිය තමයි මුළු බර කියලා කියන්නේ. તો සංප්‍රයුක්ත බලයෙන් ඇති කරන ගූර්ණය එක් එක් බලවල් වලින් නැත්නම් එක් එක් බල වලින් ඇති කරන ගූර්ණවල බීජ ඓක්‍යයට සමාන වෙනවා. එක් එක් බල වලින් ඇති කරන ගූර්ණවල බීජ ඓක්‍ය සංප්‍රයුක්ත බලය මගින් සංප්‍රයුක්ත බර මගින් ඇති කරන ගූර්ණයට සමාන. මේක හඳුන්වනවා ගූර්ණ මූලධර්මයේ විදියට. හරි අපි යනවා 20 වෙනි ගානට. යූනාලය පහසු ප්‍රශ්නයක්. සාමාන්‍ය ගොඩාක් තැන්වල අර යූනාල ගානක අතුරු මුහුණත මෙහෙමනේ තියෙන්නේ. හරි මෙතන අපි ගත්තොත් මෙහෙම පොල් තෙල් තියෙනවායි කියලා. හරි මේක ජලය කියලා ගත්තොත්. හරි ජලය සහ පොල් තෙල් අපේ අතුරු මුහුණත මේ වගේ ගන්න පුළුවන්. අපි පීඩන සමාන කරද්දී අතුරු මුහුණතේ ලක්ෂ දෙකක එකම තිරස් මට්ටමේ අතුරු මුහුණතේ ලක්ෂ දෙකක පීඩන සමාන කරනවා. හරි සාමාන්‍ය අතුරු මුහුණත මේ වගේ තැනක තියෙනවා. දැන් බලමු ගාන අපි පොඩ්ඩක් වෙනස් කරලා තියෙනවා. යූනාලය මෙහෙම දීලා හරි මෙහෙම තියෙනවා යූනාලය. යූනාලයේ ද්‍රව දෙක තියෙනවා. තෙල් සහ ජලය. හරි. එතකොට මේ පැත්තේ මෙහෙම ජලය තියෙනවා. හරි මේ පැත්තෙන් ජලය තියෙනවා. මේ පැත්තෙන් තෙල් තියෙනවා. මේ පැත්තෙන් තෙල් තියෙනවා. තෙල් තියෙනවා. තෙල් ලෝකෙලන් තියෙනවා. මේ තෙල් තියෙනවා. right. එතකොට හරි. දැන් මේ සමතුලිතතාවය ගැන හිතුවොත් මේ ද්‍රව කාලයේ සමතුලිතතාවය ගැන හිතුවොත් මේ පැත්තේ ඇති කරන පීඩනයයි මේ පැත්තෙන් ඇති කරන පීඩනයයි සමානයි. හරි. ඒ කියන්නේ මේ දෙපැත්තේ පීඩන සමානයි. ඒ කියන්නේ මේ ද්‍රව කඳ හරි. ද්‍රව කඳන් මත දෙපැත්තෙන් ඇතිවන ඒ කියන්නේ මේක P Q. එතකොට P සහ Q ලක්ෂවල අනිවාර්ය පීඩනය සමාන වෙන්න ඕන. කැපිටල් A හරි. ඊළඟට අපි අතුරු මුහුණතේ පීඩන සමාන කරද්දී මේ පැත්තෙන් එන පීඩනය. කෙලිම ද්‍රව කන්දේ සිරස් උස ගන්න ඕන. මේ පැත්තෙන් එන උස H1යි. මේ පැත්තෙන් එන උස තෙල් කන්දේ උස H2යි. ඒතර අතුරු මුහුණතේ පීඩන දෙපැත්තෙන් සමාන කරොත් මෙතෙන්ට වායුගෝලීය පීඩනය P0 මෙතෙන්ටත් වායුගෝලීය පීඩනය P0 ක්‍රියාවෙන් කැපෙනවා. එතකොට අපි මේ පැත්තෙන් P වල පීඩනය ගත්තොත් වායුගෝලීය පීඩනය එකතු කිරීම ද්‍රව කන්දේ උසේ පීඩනය H1 ρ1g. හරි මේ පැත්තෙන් Q වල පීඩනය ලියුවොත් අතුරු මුහුණතේ වායුගෝලීය පීඩනය එකතු කිරීම H2 තෙල් වල ඝනත්වය ρ0 කියලා ගත්තොත් g. ඒතර වායුගෝලීය පීඩනය කැපුණාම සිම්පල් g කැපෙනවා. එතකොට ඕගොල්ලන්ට දෙවෙනි වගන් තියෙනවා. right. එතකොට C වගන් තිය හරි මෙතන මේක පාසේපසල අහලා තියෙනවා මීට කලින්. මොන අපි විවරණ පොතක් කරන් බැලුවොත් අපි පැහැදිලිව දීලා තියෙනවා. අර හේයාර උපකරණේ දැන් මේක යූනාලයක් වලට හේයාර උපකරණයක් සම්බන්ධ කරලා පරණ ප්‍රශ්න පත්‍රයක අර මේ වගේ තැන් දෙකක පීඩන සමාන කිරීම අහලා තියෙනවා. right. එතකොට අපිට මෙන්න මේ ලක්ෂය සහ මෙන්න මේ ලක්ෂයේ පීඩනය සමාන කරන්න බෑ. මොකද අපි පීඩන සමාන කරන්නේ ද්‍රව සමතුලිත අවස්ථාවේ එකම තිරස් මට්ටමේ ද්‍රව සමතුලිත අවස්ථාවේ එකම තිරස් මට්ටමේ එකම ද්‍රවය තමයි පීඩන සමාන කරන්නේ.
එතකොට දැන් මෙතන ගත්තොත් අපි අතුරු මුහුණත කියලා ගත්තට චුට්ටක් පහලින් ගන්න. අතුරු මුහුණතේ යන්තම් පහලින් මෙන්න මේ ලක්ෂයේ ජලය මේ ලක්ෂයේ ජලය. ඒ වගේ එකම තිරස් මට්ටමේ එකම ද්‍රවය තමයි පීන සමාන කරන්නේ. අපිට මෙතන එහෙම බලන්න දැන් මෙතන එකම තිරස් මට්ටම වුණාට මේ ද්‍රව කඳන් සමතුලිත වුණාට මේක තියෙන්නේ ජලය මේක තියෙන්නේ තෙල් වල. එතකොට එකම තිරස් මට්ටම් වල එහෙම පීන සමාන කරන්න බෑ. හරි මේ ඕනතරම් මේ පරීක්ෂා කරලා තියෙන සංකල්ප. හරි මේ තේමාව මීට කලින් පරීක්ෂා කරලා තියෙනවා. ඒතර A සහ B සත්‍ය වෙනවා. A සහ B සත්‍ය වෙනවා කියන උත්තරේ 3 ගන්න පුළුවන්. උත්තරේ 3 වෙනි එක ගන්න පුළුවන්. right. අපි යනවා 21 වෙනි ගානට. 21. අපිට දීලා තියෙන්නේ සරසම විවෘත නල දෙකක්. ඒ කියන්නේ දිග සමාන විවෘත නල දෙකක්. ඒතර මේ මූලික තාරය අපි ආන්තර්ශෝධනයේ බහුවර්ණ ගානක අමතක කරනවා. එතකොට මේ වගේ දෙපැත්ත විවෘත නල දෙකක් ආන්තර්ශෝධනය ගන්න ඕනේ. ඒතර F නෝට් කියලා හිතුවොත් මේ මූලික තාරයේ සංඛ්‍යාතය අපිට මූලික තාරයේ සංඛ්‍යාතය ලියන්න පුළුවන් v වාතයේ දෝලන ප්‍රවේගය බෙදීම 2යි L කියන්නේ නලයේ දිග. මතක තියාගන්න ඕනේ. විවෘත නලයක මූලික තාරයේ සංඛ්‍යාතය මෙන්න මේ සමීකරණයෙන් එනවා. මේක මතක තියාගෙන ඉන්න වෙනවා. රයිට්. එතකොට සාරසම නල දෙකක ආරම්භයේ උෂ්ණත්වය සමානයි. ඊට පස්සේ කියනවා ගානේ මේ නල දෙක මෙහෙම තියෙන්නේ. දැන් ලඝුසම හදාගන්න යන්නේ. එතකොට මේ නලේ උෂ්ණත්වය 15යි. එතකොට අනිත් නලයේ උෂ්ණත්වය දීලා තියෙනවා 30යි කියලා. මේ නල දෙක මූලික තාරයෙන් කම්පණය වෙනවා. තරංග රට අනින්නේ නැහැ. ඒතර මෙහෙම අපි හඳුත් නල දෙකම මූලික තාරයෙන් කම්පණය වෙනවා. සාරසම නල දෙකක්. එකම දිග තියෙන සමාන නල දෙකක්. හරි. එතකොට අපි මෙතෙන්ට ගත්තොත් උෂ්ණත්වය 15 දී මේ නලයෙන් ඇති කරන සංඛ්‍යාතය මූලික තාරයේ සංඛ්‍යාතය බලන්න වාතයේ දෝඩි ප්‍රවේගය මෙන්න මේ සූත්‍රයෙන් ගන්නවා 331 එකතු කිරීම 0.6යි උෂ්ණත්වය මෙතන 15 උෂ්ණත්වය ලියන වාතයේ දෝඩි ප්‍රවේගය සඳහා කෙලින්ම සමීකරණයක් කරන සමීකරණ කෙලින්ම ආදේශ කරන 331 දාන 0.6 මෙතෙන්ට දාන්නේ උෂ්ණත්වය 15. එතකොට මෙතන 2යි එතන නලයේ දිග සෙන්ටිමීටර් 50යි කියලා කියන්නේ මීටර් භාගය. කියන්නේ සෙන්ටිමීටර් 50 කියන්නේ මීටර් භාගය 0.5යි. හරි මෙතනින් F එක සංඛ්‍යාතය එනවා. F එක සංඛ්‍යාතය ගණනය කරන්න පුළුවන්. එතකොට අපිට මෙතන එනවා 340ක් එනවා නේ. 340ක් එනවා. මේක සුළු වුණොත් F එක සංඛ්‍යාතය 340ක් එනවා. right ඊළඟට අපි මෙතෙන්ට ගත්තොත් මෙතන මෙයාගේ සංඛ්‍යාතය F1යි මේ උෂ්ණත්වයේ 30 දී හරි විවෘත නලයේ සංඛ්‍යාතය ගන්න F2යි කියලා. right අපි අතන F2 සංඛ්‍යාතය ලියන F2 සමානයි. මෙතන v බෙදීම 2යි. එතකොට v කියන්නේ 331 එකතු කිරීම 0.6 වතාවක්. මෙතන උෂ්ණත්වය වෙනස් වෙලා තියෙනවා. මෙතන උෂ්ණත්වය 15 වෙනි මෙතන දැන් උෂ්ණත්වය 15 නෙමෙයි උෂ්ණත්වය 30. මෙතෙන්ට 30 ආදේශ කරනවා. හරි මෙතනින් වාතයේ දෝලන ප්‍රවේගය ගන්නවා. හරි එතකොට 2යි L කියන්නේ 0.5. මෙතන එනවා S2 සංඛ්‍යාතය 349ක් එනවා. හරි. එතකොට දැන් බලන්න මේ නලයේ සංඛ්‍යාතය 340යි. මේ නලයේ සංඛ්‍යාතය 349යි. ඒතර මේ නල දෙක එකවර නාද කරපුවාම සංඛ්‍යාතවල වෙනසක් තියෙන හින්දා නොගැසුම් අපිට ශ්‍රවණය කරන්න පුළුවන්. ඒතර නොගැසුම් ඇති වෙනවා. නොගැසුම් සංඛ්‍යාතය කියන්නේ මේ සංඛ්‍යාතවල වෙනස. ඒ කියන්නේ 349 ලියන්න ඕනේ නැහැ මේව. 340 අඩු කරලා. ඒතර නොගැසුම් සංඛ්‍යාතය හර්ට්ස් 9ක් එනවා. නොගැසුම් සංඛ්‍යාතය හර්ට්ස් 9ක් එනවා. හරි. ඒතර 21 වෙනි ගාන උත්තරය 3. හරි. පොඩි දෙයක් දෙලා තියෙනවා. කියන්නේ වාතයේ දෝනි ප්‍රවේගය සඳහා අපි ඉගෙන ගන්න නැති සමීකරණයක් පේපර් එකේ දීලා තියෙනවා. ඒතර සෙල්සියස් උෂ්ණත්වයත් එක්ක වාතයේ දෝනි ප්‍රවේගය වෙනස් වෙන විදිහේ සමීකරණයක් ගන්න පුළුවන්. මේ සමීකරණයට දාන්න ඕන අවස්ථා දෙකේදී. ඒ කියන්නේ 15 උෂ්ණත්වයේ ප්‍රවේගය හොයනවා මේ සමීකරණයට දාලා. ආපහු උෂ්ණත්වයේ 30 දී දෝනි ප්‍රවේගය ආපහු මේ සමීකරණයට දාලා උෂ්ණත්වයට මෙතන 30 ආදේශ කරලා ප්‍රවේගය හොයනවා. හොයලා 2 L ගෙන් බෙදනවා. හොයලා සංඛ්‍යාතය ගන්නවා. මාරු නැහැ. හරි. දැන් අපි ගන්නවා 22 වෙනි ගාන. හරි 22 වෙනි ගාන මේක පාස් පේපර්ස් ගානක්. හරි. අනු ගණන් වල ප්‍රශ්න පත්‍රයක මේක අහලා තියෙනවා. හරි. එතකොට මේ බලන්න කැපිටල් A කැපිටල් P. හරි කැපිටල් A මෙයාගේ ස්කන්ධය දීලා තියෙනවා කිලෝග්‍රෑම් 0.5
5යි. ඒතර B වල ස්කන්ධය දීලා තියෙනවා කිලෝග්‍රෑම් 1යි. එතකොට තන්තුවක්. හරි. මේ සම්බන්ධ වෙලා තියෙන කප්පියක් වටා යන තන්තුවක දෙකලවරට මේගොල්ලෝ සම්බන්ධයි. නිදහස් බල සටහන අදිමු. හරි. එතකොට මේ තියෙන්නේ පොළව. හරි. මෙහෙම තියෙනවා පොළව. හරි. එතකොට මෙයාව F බලයෙන්. හරි මේ ගානම කලින් දීලා තියෙනවා. මෙයා F බලයෙන් මේ පැත්තට අදිනවා. රයිට්. එතකොට මෙතන මෙයාගේ බර නිව්ටන් 5යි. හරි. මෙයාට මෙතන උඩට ප්‍රතික්‍රියා බලයක් නිව්ටන් 5යි. මෙයාගේ බරය ප්‍රතික්‍රියාව සමානයි. බර තියෙනවා 15ට නිව්ටන් 5ක් ප්‍රතික්‍රියාව උඩට 5ක්. එතකොට මේ 15 කුට්ටියෙන් ඉහළ කුට්ටියට ප්‍රතික්‍රියාව උඩට 5යි. දැන් ඉහළ කුට්ටියෙන් 15 කුට්ටියට මම මේක R1 කියලා ගන්නවා. ඒ හා සමාන R1 ප්‍රතික්‍රියාවක් නිව්ටන් 5ක් 15ට ඇති වෙනවා. හරි. එතකොට මෙයාත් එක්ක තෙරපෙන්නේ මෙයාගේ බර හින්දා. එතකොට මෙයාගේ බරට සමාන ප්‍රතික්‍රියාවක් උඩට. මෙයාගේ බර නිව්ටන් 5යි නම් ප්‍රතික්‍රියාව 5යි. එතකොට මෙයාගේ 15 කුට්ටියට ඒ හා සමාන ප්‍රතික්‍රියාවක් 15ට ඇති කරන නිව්ටන් 5ක්. එතකොට මෙයාගේ ස්කන්ධයේ කිලෝග්‍රෑම් 1යි කියන්නේ මෙයාගේ බර නිව්ටන් 10යි. බලන්න පොළවෙන් ඇති කරන ප්‍රතික්‍රියා බලයක් අපේ R2 කියලා ගන්නවා. එතකොට මේ බලය නිව්ටන් 5යි 15ට. මේ බලය නිව්ටන් 10යි 15ට. මේ බල දෙකම 10යි 5යි බල දෙකම 15ට. ඒක 10යි 5යි 15. එහෙනම් R2 බලය 15යි කියලා ගන්නවා. දැන් මම පොළවෙන් ඇති කරන ප්‍රතික්‍රියාව 15යි. රයිට්. එතකොට ආතතිය ගත්තොත් මෙයා මේ පැත්තට චලනය වෙද්දී තන්තුව ඇදිලා අනිත් පැත්තට ආතතියක් ඇති වෙනවා. හරි. එතකොට මෙයාව මේ පැත්තට චලනය වෙන්නේ මෙයාව අදිනකොට මෙයා දකුණු පැත්තට චලනය වෙන්නේ මෙහෙම T ආතතියක් ඇති වෙන නිසා. මේ තන්තුව සහැල්ලු තන්තුවක්. එතකොට මෙතන T ආතතිය මෙතන T ආතතියයි සමාන කරන්න පුළුවන්. එතකොට මෙයා දකුණු පැත්තට යනකොට ඊට විරුද්ධ ඝර්ෂණ බලය, ගතික ඝර්ෂණ බලයක් F එක ඇති වෙනවා. හරි. එතකොට මෙයා මේ පැත්තට යද්දී. හරි. එතකොට මෙයාට ඝර්ෂණ බලය, මෙයා දකුණු පැත්තට යද්දී ඝර්ෂණ බලය මේ පැත්තට F එක ඇති වෙනවා. එතකොට මෙයාට ඝර්ෂණ බලය මේ පැත්තට F එකයි නම් මෙයාට ඝර්ෂණ බලය එහා සමානව F එක අනිත් පැත්තට ක්‍රියා කරනවා. එතකොට මෙයාට ඝර්ෂණ බලය මේ පැත්තට F එකයි නම් මෙයාට ඝර්ෂණ බලයක් ඇති කරන අනිත් පැත්තට F එක. රයිට්. එතකොට මෙයා පොළොවට සාපේක්ෂව වම් පැත්තට චලනය වෙද්දී පොළවෙන් මෙයාට ඝර්ෂණ බලය ඇති කරනවා ඊට විරුද්ධ පැත්තට. චලනයට විරුද්ධව ඇති කරනවා. හරි. එතකොට මේ පොළවෙන් මෙයාට චලනයට විරුද්ධව F2 ඝර්ෂණ බලයක් ඇති කරනවා. රයිට්. එතකොට අපිට F1 හොයන්න පුළුවන්. හරි. F සමානයි μr දාලා ඝර්ෂණ බල දෙක හොයන්න පුළුවන්. එතකොට F1 ඝර්ෂණ බලය සමානයි. එතකොට මේ දෙක අතර ප්‍රතික්‍රියාව නිව්ටන් 5යි. එතකොට μ කියන එක 0.25 කියන 4න් එකයි. නිව්ටන් 5යි කියන්නේ 5 බෙදීම 4යි. F1. හරි. එතකොට මෙයා පොළවත් එක්ක තෙරපෙන්නේ මේ දෙකේම බලය. හරි. මේකට මේක තියෙනවනේ. එතකොට 15 කුට්ටිය පොළවත් එක්ක තෙරපෙන්නේ නැත්නම් 15 කුට්ටියට පොළවෙන් ඇති කරන ප්‍රතික්‍රියාව මේ දෙකේම බරවල් වල එකතුවට සමානයි. ඒ කියන්නේ නිව්ටන් නේ 10යි මේකේ බර 10යි 10යි 5යි 15යි. හරි. එතකොට අපි F2 ගන්නකොට ඝර්ෂණ සංගුණකේ 4න් 1යි කියලාම ගන්නවා. සමානයි. සියලු පෘෂ්ඨ අතර ඝර්ෂණ සංගුණක සමානයි. 4න් 1යි. ප්‍රතික්‍රියා බලය 15යි. ඒ කියන්නේ අපිට ගන්න පුළුවන් මෙතන ඝර්ෂණ බලය 15 බෙදීම 4ක් එනවා. රයිට්. අපි මෙයාගේ සමතුලිතතාවය ගත්තා. සෝරි. දැන් මෙයා නියත ප්‍රවේගයෙන් යන්නේ. හරි. ඊට මෙයා නියත ප්‍රවේගයෙන් ගමන් කරද්දී දැන් මේ තන්තුව මේ කප්පියක් වටේ යන තන්තුවේ මේ දෙක සම්බන්ධ වෙලානේ තියෙන්නේ. ඒත් මෙයා ඒකාකාර ප්‍රවේගයෙන් ගමන් කරනකොට මෙයාත් දකුණු පැත්තට නියත ප්‍රවේගයෙන් ගමන් කරනවා. හරි. එතකොට අපි මෙයා නියත ප්‍රවේගයෙන් ගමන් කරනවා මෙයාත් නියත ප්‍රවේගයෙන් ගමන් කරනවා. හරි. ඒත් මෙයාගේ ප්‍රවේගය නියතයි නම් මෙයාගේ මේ පැත්තේ ප්‍රවේගයක් නියතයි. ත්වරණයක් නැහැ. ත්වරණයක් නැත්නම් ඕගොල්ලන්ට පුළුවන් චලිතයට විරුද්ධව ක්‍රියා කරන නිව්ටන් 5ේ ඝර්ෂණ බලය මානේ මෙතන F1 ඝර්ෂණ බලය සමාන කරන්න පුළුවන් චලිත දිශාවට ක්‍රියා කරන T ආතතියට. ඒතර මෙයාගේ මේ පැත්තේ තියෙන T ආතතියයි අනෙක් පැත්තේ තියෙන ඝර්ෂණය සමාන කරන්න පුළුවන්. මෙයාට ත්වරණයක් නැහැ. නියත වේගයෙන් යන්නේ. රයිට්. ඊළඟට අපි මෙයාව ගත්තොත් එයා වම් පැත්තට චලනය වෙනවා. නියත වේගයෙන් යන එක ත්වරණයක් නැහැ. ඒතර එයාට වම් පැත්තේ තියෙන F බලය සමාන වෙනවා ඊට විරුද්ධ දිශාවට ක්‍රියා කරන. හරි. ඒත් මෙයා මේ පැත්තට යනකොට මෙයාට මේ පැත්තට යන F බලය සමානයි විරුද්ධ පැත්තට ක්‍රියා කරන F1 බලය සහ මේ පැත්තට තියෙනවා T බලය සහ මේ පැත්තට තියෙන F2 බලය. හරි. මෙන්න මේ බල තුනම තියෙන්නේ දකුණු පැත්තට. ඒ තුනේ එකතුව සමාන කරන්න පුළුවන් මේ පැත්තට තියෙන F බලයට. සමානයි. F1 අපිට එනවා 5 බෙදීම 4යි. F2 T ආතතිය අපිට එනවා F1 සහ T සමානයි. F1 T සමාන හින්දා මෙතනත් 5 බෙදීම 4ම ගන්න පුළුවන්. F1 T සමානයි. F2 වලට එනවා 15 බෙදීම 4. ඒතර 15යි 5යි 20යි 20යි 5යි 25යි 25 බෙදීම 4යි කියන්නේ 6.25යි. ඒ කියන්නේ උත්තරේ ගන්න පුළුවන් 4 වෙනි එක. එහෙනම් 22ට උත්තරේ 4 වෙනි එක.
22ට උත්තරේ 4 කියලා ගන්න පුළුවන්. හරි මේක කලින් අහලා තියෙන ගානක්. හරි අපි ගන්නවා 23 වෙනි ගාන. හරි මේක ක්‍රම දෙකකට හදන්න පුළුවන් බලමු 23 වෙනි ගාන. දැන් මෙහෙම ස්කන්ධයක් ආනතෝ ප්‍රක්ෂේපණය කරන මේ ප්‍රක්ෂිප්තය ගන්නවා මෙතනම. හිතන්න දැන් මේ ස්කන්ධය හරි පිපිරුවේ නැත්තම් කෙලින්ම ප්‍රක්ෂිප්තයක කියලා මෙතෙන්ට වැටෙනවා. රයිට්. එතකොට මෙන්න මේ තිරස්පරාසය මේක R බෙදීම 2යි මම මෙහෙම ගන්නවා මේකත් R බෙදීම 2යි. මේක ස්කන්ධයෙන් නම් මෙතන M කියලා ගන්නවා. හරි. හැබැයි මේක කොටස් දෙකකට පුපුරනවා. කියන්නේ පතේ ඉහළම ලක්ෂයේදී මෙයාව කොටස් දෙකකට පුපුරනවා. හරි. දැන් පුපුරාන මොහොතකට කලින් මෙයාට හරි. මම පුපුරාන මොහොතකට කලින් මෙන්න මෙතන. මෙයා මෙතන. ඒතර පුපුරේම ලක්ෂය කියලා කියන්නේ උඩට ප්‍රවේගයක් නැහැ. අපි හිතමු මෙයාට මේ පැත්තට තියෙනවා මොකක් හරි v0 ප්‍රවේගයක් තියෙනවා. ස්කන්ධය මේ පුපුරන මොහොතකට කලින්. හරි. අපි දන්නවා ස්කන්ධයක් කොටස් දෙකකට හෝ කිහිපයකට පුපුරද්දී එතන ක්‍රියා කරන්නේ අභ්‍යන්තර බල. ඒ කියන්නේ මේ පද්ධතිය මත සංප්‍රයුක්ත බලයක් ක්‍රියා කරන්නේ නැහැ. පිපිරීමක් සිදු වෙනකොට ඒ වගේ පද්ධතියක් මත සංප්‍රයුක්ත බලයක් ක්‍රියා කරන්නේ නැහැ. ගන්න කොටස් දෙකකට මෙහෙම පුපුරනවා නම් ආවේගික බල ක්‍රියා කරන්නේ. බලන්න. කොටස් දෙකකට පිපුරුවොත් මේ ක්‍රියා කරන ආවේගික බල සමානයි ප්‍රතිවිරුද්ධයි. මේ පද්ධතිය ගත්තාම පද්ධතිය මත සංප්‍රයුක්ත බලය බිඳුවයි. ඉතින් කොටස් දෙකකට හෝ කිහිපයකට පිපුරුවත් ඒ ක්‍රියා කරන ආවේගික බලවල සංප්‍රයුක්තිය බිඳුවක් වෙනවා. එහෙනම් අපිට එහෙම හිතන්න පුළුවන්. දැන් පද්ධතිය මත මේ පිපිරීම නිසා බාහිර බලයක් ක්‍රියාත්මක නොවන හින්දා මේ පද්ධතියේ ස්කන්ධ කේන්ද්‍රයේ ගමන් කරන පතේ වෙනස් වෙන්නේ නැහැ. ඒ කියන්නේ පිපිරීමක් සිදු නොවුනා නම් අර පිපිරීමක් උනේ නැත්තම් පද්ධතියේ ස්කන්ධ කේන්ද්‍රය මෙන්න මේ වගේ පරාවලයක ගමන් කරලා මෙන්න මෙතෙන්ට පද්ධතියේ ස්කන්ධ කේන්ද්‍රය මෙතෙන්ට එනවා. රයිට්. හැබැයි දැන් පිපිරීමෙන් පස්සේ කොටස් දෙකක් බලන්න ස්කන්ධය බලන්න මේක එම්බෙදීම දෙකයි කියලා ගන්නවා. එක කොටසක් මෙහෙම u ප්‍රවේගයකින් පහළට චලනය වෙන්න පටන් ගන්නවා. එයා කෙලින්ම මෙන්න මෙතෙන්ට එනවා. මෙතෙන්ට එනද මෙයාගේ ස්කන්ධයේ එම්බෙදීම දෙකයි. එතකොට අපි අනිත් කැලේ පොඩ්ඩක් හරි මෙතන වෙනවා පුපුරන්නේ. මම අනිත් කැලේ චුට්ටක් එහා පැත්තෙන් අදින්න. එතකොට එයාගේ ස්කන්ධයත් එම්බෙදීම දෙකයි. හරි. එතකොට එයාගේ ස්කන්ධයත් එම්බෙදීම දෙකයි. එතකොට ආරම්භයේ හරි මේ සිරස් ප්‍රවේගයක් තිබ්බේ නැහැ. පිපුරාන මොහොතකට කලින් සිරස් ප්‍රවේගයක් තිබ්බේ නැහැ. හැබැයි පිපිරීමෙන් පස්සේ එක කොටසකට u ප්‍රවේගයක් පහළට ඇති වෙනවා. එහෙනම් ඒ ගම්ම්‍යතාවයක් තියෙනවා පහළට. දැන් බලන්න මේ පද්ධතියේ පිපිරීමක් කියන ගම්ම්‍යතාවයේ සංසිතිකයි. ගම්ම්‍යතාවයේ සන්තුලනය වෙන්න ඕන. ඒ කියන්නේ පහළට ගමන් කිරීම ආරම්භ වෙන කැබැල්ලේ ආරම්භක ගම්ම්‍යතාවයයි අනිත් කැලේ දෙකකට පුපුරනවානේ. ඒකත් එම්බෙදීම දෙකයි. සමාන ස්කන්ධ කැලේ දෙකක්. එම්බෙදීම දෙකයි එම්බෙදීම දෙකයි. එයාට ඉහළට u ප්‍රවේගයක් තියෙන්න ඕන. නැත්නම් ගම්ම්‍යතාවය සන්තුලනය වෙන්නේ නැහැ. හරි. ඒ කියන්නේ එක කැලලක් u වලින් පහළට යන්න පටන් ගන්නවා නම් එයා පහළට ඇති කරන ගම්ම්‍යතාවය නැති කරගන්න අනිත් කැලලක් ඒ ප්‍රවේගයෙන් ඉහළට යන්න ඕන. ඒ කියන්නේ මේ කැලල පහළට ගමන් කරලා ලබා ගන්න ගම්ම්‍යතාවයයි අනිත් කැලල ඒ සමාන ස්කන්ධ හින්දා ඒ ප්‍රවේගයෙන්ම සමාන ස්කන්ධ විතර ගම්ම්‍යතාව සමාන වෙන්නේ ස්කන්ධය සමාන නම් ප්‍රවේගයත් සමාන වෙන්න ඕන. මෙයා ඉහළට යන්න ඕන u වලින්. ඒ වගේම මෙයාට මේ පැත්තට m ස්කන්ධයට පුපුරන්න කලින් v0 ප්‍රවේගයක් බබර පැත්තට තිබ්බා. එහෙනම් මෙයා එම්බෙදීම දෙකයි. මොකද මෙයාට තිරස් ප්‍රවේගයක් නැහැ. තිරස් ගම්ම්‍යතාවයක් නැහැ. එහෙනම් ආරම්භක තිරස් ගම්ම්‍යතාවය සම්තුලනය කරන්න ඕනේ මේ කැලේ. එතකොට මෙයාගේ ස්කන්ධය වගේ මෙයාගේ ස්කන්ධයේ භාගයක්. එහෙනම් මෙයාට මෙන්න මේ පැත්තට 2යි v0 ප්‍රවේගයක් තියෙනවා. නැත්නම් ගම්ම්‍යතාවය සම්තුලනය වෙන්නේ නැහැ. ඒතර m v0 සමානයි m බෙදීම 2යි v0. ගම්ම්‍යතාවය සම්තුලනය වෙන්න ඕන. දැන් බලන්න අනිත් කැලලට උඩට ප්‍රවේගයකුයි දකුණු පැත්තට ප්‍රවේගයකුයි තියෙනවා. මෙයා මෙහෙම ප්‍රක්ෂිප්තයක මෙහෙම යන්න ඕන. හැබැයි මේ ප්‍රවේග දෙකක් තියෙන මෙයා මෙහෙම ප්‍රක්ෂිප්තයක මෙහෙම ගිහිල්ලා පොළොව මත මෙතෙන්ට පතනය වෙන්න ඕන. රයිට්. එතකොට අපිට ඕනම් මෙහෙම ගන්න පුළුවන්. දැන් අපි පද්ධතියේ ස්කන්ධ කේන්ද්‍රය ගත්තොත් අපි කිව්ව පිපිරීමකදී අර ස්කන්ධ කේන්ද්‍රයේ පතේ වෙනස් වෙන්නේ නැහැ. ඒතර පද්ධතියේ ස්කන්ධ කේන්ද්‍රය මෙතන m කියලා ගත්තොත් හරි. දැන් මේ කෑලි දෙක
එම්බෙදීම දෙකේ. එතකොට මේ තමයි පද්ධති ස්කන්ධ කේන්ද්‍රය. පද්ධතියේ ස්කන්ධ කේන්ද්‍රය. මෙතන පද්ධති ස්කන්ධ කේන්ද්‍රය. මේ තමයි පුපුරන කෑලි දෙක. එතකොට පද්ධති ස්කන්ධ කේන්ද්‍රයට වම් පැත්තෙන් එක කෑල්ලක් වැටෙන්නේ. අනිත් කෑල්ල වැටෙනකොට දකුණු පැත්තේ. එතකොට පද්ධති ස්කන්ධ කේන්ද්‍රය වටේ මේ කෑලි දෙකෙන් ඇති කරන ගුණ සමාන වෙන්න ඕන. හරි. එතකොට මේකෙන් ඇති කරන ගුණ M බෙදීම 2යි R බෙදීම 2. එතකොට මේ කෑල්ලත් M බෙදීම 2යි. ඒ කියන්නේ මේ ගුණ සමාන වෙන්න මේ ස්කන්ධ සමාන හිඳ දෙපැත්තේ තියෙන මේ පද්ධති ස්කන්ධ කේන්ද්‍රය වටේ මේ දෙන්නගේ ගුණ සමාන වෙන්න මේ දුර R බෙදීම 2යි නම් මෙන්න මේ දුරත් R බෙදීම 2ම වෙන්න ඕන. හරි. එතකොට උත්තරේ 4. උත්තරේ 3 ගන්න බැරි අයියේ. තුන්වෙනි උත්තරේ අර පිපිරීමෙන් පස්සේ දෙවෙනි කෑල්ල මෙහෙම ඉහළට ගිහිල්ලා නැහැ. එතකොට අපිට 3 ගන්න බෑ 4. ඒ කියන්නේ මේ ගම්මිතාවය ගැන හිතුවේ නැත්තම් තමයි තුන්වෙනි උත්තරෙත් ගන්න පුළුවන්. හරි. ඒක වරදිනවා. ඒ කියන්නේ අර පද්ධති ස්කන්ධ කේන්ද්‍රයේ විතරක් සලකලා ගාන හදනවා නම් එතන හොයන්න පුළුවන් 2010 පේපර් එකෙත් මේ වගේම ගානක් දීලා තියෙනවා. මෙතන ඉහළම ස්ථානේ නෙමෙයි පුපුරන්නේ. හරි. ඒ පුපුරන තැන කියලා නෑ. ඒතර ඒ ගාන හදනකොට අපි කෙලින්ම පද්ධති ස්කන්ධ කේන්ද්‍රයේ වටේ ගුරුණරන් ගාන නිකම්ම හදනවා. මේ ගාන පද්ධති ස්කන්ධ කේන්ද්‍රයේ වටේ ගුරුණයලා කෙලින්ම උත්තරේ ගන්න බෑ. මොකද එහෙම වුණොත් 3 ගන්නත් පුළුවන්, 4 ගන්නත් පුළුවන්. අනිත් ඒවා අයින් කරන්න පුළුවන්. ඒක ගැළපෙන උත්තරේ දැන් 4 වෙනි එක. මොකද මේක උඩට ගිහිල්ලානේ ආපහු වැටෙන්න ඕනේ. හරි. ප්‍රවේග දෙකක් තියෙන ඉන්න. හරි. අපි යනවා 24 වෙනි ගානට. එතකොට හරි 24 ඕල් දුන්න ප්‍රශ්න පොඩි අඩුපාඩුවක් දත්තවල ප්‍රශ්නයක් තියෙනවා. හරි 24 PV ප්‍රස්තාරයක් දීලා තියෙන්නේ. හරි මේ වගේ ගණන් ඕනතරම් පාස් පේපර්ස් වල අහලා තියෙනවා. හැබැයි මේක ඕල් අරන් තියෙනවා. ප්‍රශ්නේ අඩුපාඩුවක් තියෙනවා. බලමු මෙතන පරිමාව 10 වෙන 3ෙන් ගණන් තියෙන කර මීටර වලට ගද්දි මෙතන පීඩනය 10 5 වැඩි කරන්න ඕන පැස්කල් වලින් ගද්දි රයිට්. එතකොට අපි මෙහෙම ගිහිල්ලා මෙහෙම යනවා. මෙහෙම මෙතන A ගෙන් C ට යනවා. අතර A ගෙන් B ට ගිහිල්ලා B ගෙන් C ට යන්න පුළුවන්. එතකොට ප්‍රශ්නේ අඩුපාඩුවක් තිබ්බ නැත්නම් අපිට කෙලිම ගන්න පුළුවන්. A B C ක්‍රියාවලිය ගත්තොත් අපි දානවා තාපගතිත්වය පළමුවෙනිම ඩෙල්ටා Q සමානයි ඩෙල්ටා U ඩෙල්ටා W. එතකොට ABC ක්‍රියාවලිය ගත්තොත් අපිට කියනවා A ගෙන් B ට යද්දි ජූල් 6ක තාපයක් පුරා ගන්නවා. B ගෙන් C ට යද්දි 1.8ක් පුරා ගන්නවා. 6 1.8 කියන්නේ 7.8ක් තාපය උරා ගන්නවා කිලෝ ජූල් වලින්. එකතු කරලා ගන්න. A ගෙන් B ට යද්දි උරා ගන්න තාපයයි B ගෙන් C ට යද්දි උරා ගන්න තාපය එකතු කරලා ගන්න. 7.8යි. හරි. එතකොට අපි හොයන්නේ අභ්‍යන්තර ශක්ති වෙනස ඩෙල්ටා U එකතු කිරීම කාර්ය ප්‍රමාණය ගත්තොත් දැන් මේ වගේ PV ප්‍රස්ථාරයක ප්‍රස්ථාරය x අක්ෂය සමග සාධන වර්ගඵලය. නැත්නම් ප්‍රස්ථාරය පරිමාක්ෂය සමග සාධන වර්ගඵලය තමයි කාර්ය ප්‍රමාණය කියලා කියන්නේ. එතකොට මේ ප්‍රස්ථාරය පරිමාක්ෂයත් එක්ක සාධන වර්ගඵලය කියන්නේ මේ වර්ගඵලය. ඒතර මෙතන 2.5 කියලා කියන්නේ මෙන්න මේ ටික බලන්න 3යි. අපි මෙතන 10 වෙන 3 ගන්න ඕන. මේ උස ගත්තොත් කෙලින් වෙනවා 8න් 3 අඩු කරන්න එපා. සම්පූර්ණ වර්ගඵලය 15 වර්ගඵලයනේ. යට වර්ගඵලය ගන්න ඕනේ. සම්පූර්ණ උස 8යි 10 5 කියලා එනවා. ඒතර මේකේ වර්ගඵලය ගත්තොත් මොකද පරිමාව වැඩි වෙන පැත්තනේ කියලා තියෙන්නේ. ප්‍රස්ථාරය මෙතනින් මෙතෙන්ට ප්‍රස්ථාරය දකුණු පැත්තට යන්නේ. ඒ කියන්නේ පරිමාව වැඩි වෙන පැත්තට යන්නේ. එහෙනම් පරිමාව වැඩි වෙන පැත්තට යනවා නම් මේ ප්‍රස්ථාරයේ වර්ගඵලයෙන් එන කාර්ය ප්‍රමාණය මේ පරිමාව වැඩි වෙනවනේ. දාන්න. ඒතර 8 වරක් 3 24යි. මෙතන 10 5 10 3යි කියන්නේ බිංදු 2යි. ඒ කියන්නේ 2.4යි කිලෝ ජූල්. 2.4යි කිලෝ ජූල්. ඒතර ඩෙල්ටා U වෙනවා. අපිට 5.4ක් එනවා මේක සුළු වුණාම. එතකොට ඔයගොල්ලෝ අහලා තියෙනවා හරි එකම තැනින් පටන් අරගෙන එකම පද්ධතිය එකම තැනින් පටන් අරන් එකම තැනින් අවසාන වෙනවා. කියන්නේ ක්‍රියාවලි දෙකක්. හරි එකම තැනින් පටන් අරන් එකම තැනින් අවසාන වෙද්දී මාර්ග දෙකක් භාවිතා කරලා මේක පළවෙනි මාර්ගය මේක දෙවන මාර්ගය. බලන්න එකම තැනින් පටන් අරන් එකම තැනින් අවසාන වෙද්දී මේ මාර්ග දෙකක් ඔස්සේ මේක සිදු වුණාට එකම තැනින් පටන් අරන් එකම තැනින් අවසාන වෙනවා නම් මේ මාර්ග දෙකේම සිදුවන අභ්‍යන්තර ශක්තිය වෙනස සමාන වෙනවා. හරි මේ මාර්ග දෙක ඔස්සේම සිදු වෙන අභ්‍යන්තර ශක්තිය වෙනස සමාන වෙනවා. අපි හොයන්නේ ABC මාර්ගයේ අභ්‍යන්තර ශක්තිය වෙනස 5.4යි.
එහෙනම් AC මාර්ගය ගත්තා. මේ මාර්ගයේ අභ්‍යන්තර ශක්තිය වෙනස 5.4යි. මේ මාර්ගය ගත්තත් අභ්‍යන්තර ශක්තිය වෙනස 5.4යි. එහෙනම් උත්තරය ගන්න පුළුවන් කීයද? 2. නමුත් මේකට ඕල් දීලා තියෙනවා. ඒකට හේතුව තමයි අපි නිකන් BC ක්‍රියාවලිය ගමුකෝ. BC ක්‍රියාවලියට ඩෙල්ටා Q සමානයි ඩෙල්ටා U ඩෙල්ටා W දැම්මොත්. හරි B ගෙන් C ට උරාගෙන තියෙන තාප ප්‍රමාණය 1.8යි. 1.8යි. ඩෙල්ටා U බලමු B ගෙන් C ට. හරි කාර්මානය අපිට මොකක්ද? B ගෙන් C ට කියලා කියන්නේ මේ පහළ මේ වර්ගඵලය කියන්නේ මේකමනේ. මොකද මේක සමපරිමාණ ක්‍රියාවලියක් නිසා කාර්මානයක් නෙවෙයි මේක සම්පරිමාණ ප්‍රස්තාරයේ පරිමාණ වෙනස් වෙලා නැහැ. කාර්මානයක් කියන්නේ මේකෙන්. તો අපිට එනවා මේක 2.4ක්. එතකොට මේක මේ පැත්තට දැම්මාම 0.6ක්. ඩෙල්ටා U කියන එක ඍණ 0.6ක් එනවා. හරි. ඒතර B ගෙන් C ට අභ්‍යන්තර ශක්තිය වෙනස ඍණ. හැබැයි එහෙම වෙන්න බෑ. නිකන් බලන්න මෙතන උෂ්ණත්වය PV සමාන nRT. හරි. එතකොට අපි PV සමාන nRT වලින් හිතුවොත් PV සමාන nRT. හරි. එතකොට මවුල ගාන වෙනස් වෙන්නේ R වෙනස් වෙන්නේ PV ගුණිතය සමානුපාතික වෙනවා උෂ්ණත්වයට. දැන් බලන්න PV ගුණිතය ප්‍රස්ථාරය මෙන්න මෙතන. මෙතන PV ගුණිතය ගත්තොත් පරිමාව 8යි පරිමාව 2යි පීඩනය 8යි. මෙතන PV ගුණිතය ගත්තොත් පීඩනය 8යි පරිමාව 2යි 8 වරක් 2 16යි. හරි මෙතන PV ගුණිතය ගත්තොත් පීඩනය මෙතනත් 8යි පරිමාව 5යි 8 වරක් 5 40යි. හරි 8 වරක් 5 40යි. හරි එතකොට හරි දැන් පේනවා උතර අපිට මෙතන PV ගුණිතය 8 වරක් 2 16යි මෙතන PV ගුණිතය 8 වරක් 5 40යි. ඒ කියන්නේ මෙතන PV ගුණිතයට වඩා මෙතන PV ගුණිතය වැඩි. ඒ කියන්නේ PV ගුණිතය වැඩි වෙනවා නම් උෂ්ණත්වයත් වැඩි වෙනවා. මේ PV ගුණිතය උෂ්ණත්වයට සමානුපාතිකයි. ඒ කියන්නේ B වල B වල උෂ්ණත්වයට වඩා මේ C වල උෂ්ණත්වය වැඩි වෙන්න ඕන. ඒ කියන්නේ උෂ්ණත්වය වැඩි වෙනවා නම් අභ්‍යන්තර ශක්තිය වැඩි වෙන්න ඕන. ඒ කියන්නේ අභ්‍යන්තර ශක්තිය වෙනස ධන වෙන්න ඕන. හැබැයි අපි BC ක්‍රියාවලියට දාලා බැලුවොත් අභ්‍යන්තර ශක්තිය වෙනස වෙන වෙනවා. කියන්නේ මේ ගානේ දත්තවල ප්‍රශ්නයක් තියෙනවා. දීපු දත්තවල නොගැලපීමක් තියෙන එකයි මේ කෝල් අරන් තියෙන්නේ. හරි. එතකොට අපි 25 වෙනි ගානට ගියොත් 25 හරි 25 හරි අපි ආරෝපණ පද්ධතියක් තියෙන ආරෝපණ පද්ධතිය ඉබෝ ශක්තිය. එතකොට මේ වගේ ආරෝපණ පද්ධතියක ඉබෝ ශක්තිය ගත්තී කෙලින්ම අන්‍යෝන්‍ය ඉබෝ ශක්තිය වල එකතුව ගන්න. එතකොට මෙහෙම Q1 Q2 ආරෝපණයක් ආර්දුරක ඇතින් තියෙද්දි මේ පද්ධතිය අන්‍යෝන්‍ය ඉබෝ ශක්තිය ලියන්න පුළුවන් 1/4යි එප්සයිලන් නෝට් අත ආරෝපණ වල ගුණිතය Q1 Q2 බෙදීම දුරා. එතකොට මේ දෙකම ඍණ වුණත් ශක්තිය ධන වෙනවා. දෙකම ධන වුණත් ධන වෙනවා. එකක් ධන වෙලා එකක් ඍණ වුණොත් අන්‍යෝන්‍ය ඉබෝ ශක්තිය ඍණ වෙනවා. එතකොට ඕගොල්ලෝ කරන්න තියෙන්නේ ආරෝපණ දෙක ගානේ අරගෙන ඉබෝ ශක්තිය ටික ලියන්න. හරි. මෙතන 4යි Q. මෙතන 3යි Q. මෙතන ඍණ Q. එතකොට මෙන්න මේ දෙක සලකලා ඉබෝ ශක්තිය ලියන්න. ආපහු මේ දෙක අරන් ලියන්න. ආපහු මේ දෙක අරන් ලියන්න එකතු කරන්න. ඔය එකතු කරපුවම නිකම් උත්තරය එනවා. හරි. එතකොට අපි ලිව්වොත් හරි මම මුලින්ම ගන්නවා ආරෝපණ දෙක ගන්න. මේ දෙන්නව ගත්තොත් අපිට එනවා අන්‍යෝන්‍ය ඉබෝ ශක්තිය 1/4යි එප්සයිලන් නෝට් 4යි Q වතාවක් 3යි Q එදීම සිම්පල් ඒ. හරි. එතකොට මේ දෙක ගත්තොත් හරි මම පොදු පද ලියන්න ඕනේ මම එකපාරම ලියන්නත් පුළුවන්. 3යි Q වතාවක් ඍණ Q ඍණ වෙනවා. එතකොට සිම්පල් ඒ. එතකොට මෙතන ඍණ වෙනවා. එතකොට මේකත් ඍණ වෙනවා. මේ දෙක ගත්තොත් P3 කියලා ගමු. එතකොට 4යි එප්සයිලන් නෝට් එතකොට ආරෝපණ ගුණිතය වෙන්නේ 4යි Q වතාවක් ඍණ Q මෙතන දුර ගද්දි සිම්පල් ඒ. එතකොට මම එකතු කරද්දි අපිට පේනවා හරි. එතකොට ඊ කියන්නේ පද්ධතිය මුළු ඉබෝ ශක්තිය කියන්නේ අන්‍යෝන්‍ය ඉබෝ ශක්තිය වල එකතුවනේ. මේ ආරෝපණ 3ක් තිබ්බොත් මේ වගේ පද 3ක් වෙනවා. ආරෝපණ 4ක් ගොඩාක් දෙන්නේ ආරෝපණ 4ක් තිබ්බොත් මේ වගේ මේ සම්පූර්ණ රාශියක් වගේ 4ක් එනවා. හරි. පොදු පද කෙලින්ම ගන්න මෙහෙම ලියන්න ඕනේ නැහැ. කෙලින්ම එකපාරම ලියන්න පුළුවන් පොදු පද දෙකකට අරගෙන. 1/4යි එප්සයිලන් නෝට් පොදුයි. හරි. එතකොට 1/8 A කියන එක පොදුයි. මෙතන මේ Q වර්ග වුණාම මේ Q වර්ගය කියන එකත් පොදුයි. සිම්පල් Q වර්ගය කියන එකත් පොදුයි. එතන මෙතන ඉතුරු වෙන්නේ 4 වරක් 3 12. මෙතන ඉතුරු වෙන්නේ 3 වරක් 1 3 ඍණ 3. මෙතන ඍණ 4. හරිද? මේක එකපාරම සුළු කරන්න පුළුවන්. හරි. මේක සුළු කරපුවම ඔයගොල්ලන්ට එනවා උත්තරේ පළවෙනි උත්තරේ ගන්න පුළුවන්. හරි.
කෙලින්ම අන්‍යෝන්‍ය විභව ශක්තිය වල එකතුව ගන්න තියෙන්නේ. හරි. ඒත් ආරෝපණ දෙකක් තිබ්බොත් මෙන්න මේ විදිහට ආරෝපණ දෙකක් තියෙන පද්ධතියක අන්‍යෝන්‍ය විභව ශක්තිය ලියන්න පුළුවන්. ඒ විදිහට ආරෝපණ දෙක ගානේ අරගෙන අන්‍යෝන්‍ය විභව ශක්තිය ලියලා එකතු කරලා ගන්න ඕන. ඒ කියන්නේ VGI එක ගන්න ආරෝපණ පද්ධතියක ශක්තිය කියන්නේ අන්‍යෝන්‍ය විභව ශක්තිය වල එකතුව. ඕනනම් අපේ තියරි පොත ගත්තත් විද්‍යුත් ශේෂ්ත්‍ර මේවා විස්තරාත්මකව පැහැදිලි කරලා තියෙනවා. රයිට්. අපි අතන වෙන්නේ මෙහෙමයි. දැන් මෙතන 4යි Q ආරෝපණයේ තියෙද්දි අනන්තයේ තියෙන 3යි Q ආරෝපණය මෙතෙන්ට එනවා. එතකොට මේ දෙක අතර විභව ශක්තියක් ඇති වෙනවා. අපි ඒක ලියනවනේ. ඊට පස්සේ තව ඍණ Q ආරෝපණයක් මෙතෙන්ට ආපුවම අනන්තයේ ඉඳන් මෙතෙන්ට තව ඍණ Q ආරෝපණයක් ආපුවම මුලින්ම හිතන්න මේක ඒකලිත ආරෝපණයක්. අනන්තයේ තියෙන 3යි Q මෙතෙන්ට එනවා. එතකොට මේ දෙක අතර විභව ශක්තියක් ඇති වෙනවා. ඊට පස්සේ මේ දෙක තියෙනකොට මෙයාව අනන්තයේ ඉඳන් මෙතෙන්ට ගේනවා. එතකොට මෙයාගෙන් මෙයාට නේ. එතකොට මේ දෙන්න අතර ඇති වෙනවා විභව ශක්තිය. ආපහු මේ දෙක අතරත් ඇති වෙනවා විභව ශක්තිය. එතකොට මේ දෙක අතරත් ඇති වෙනවා. එතකොට මේ අන්‍යෝන්‍ය විභව ශක්තිය වල එකතුව අරගෙන මෙහෙම ලියන්න පුළුවන්. දැන් දෙලිසගත් එහෙම ලැටිස් එනර්ජි කියලා කියන්නේ. සෝඩියම් ක්ලෝරයිඩ් වගේ දෙලිසක් ගත්තත් එක එක ආරෝපණ එකතු වෙලා දෙලිසක් නිර්මාණය වෙද්දී අන්‍යෝන්‍ය විභව ශක්තිය වල එකතුව අනුකලණයෙන් ඕනනම් ගන්න පුළුවන්. අන්‍යෝන්‍ය විභව ශක්තිය වල එකතුව විදිහට දෙලිසේ ශක්තිය ලියන්න පුළුවන්. හරි.